ආයිබෝන් දරුවනේ 18 වන ඒකකය ස්වභාව නිෂ්පාදන විශේෂයෙන්ම අපි මේකදී කතා කරනවා ඔය ජීවයේ ගත්තොත් පුතේ ජීවියා විසින්ම තමාගේ සිරුර තුළ නිෂ්පාදනය කරගන්න ද්‍රව්‍ය ටිකක් තියෙනවා. එතකොට අපි අහලා තියෙනවා සමහරක් දේවල් තියෙනවා සමහරක් පෝෂක තියෙනවා ජීවයේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට අත්‍යවශ්‍යයි. සමහර දේවල් තියෙනවා ජීවයට අවශ්‍ය වෙන්නේ ඊටාම අල්ප විදිහට. හැබැයි මේ ප්‍රමාණය අල්ප වුණාට මේවා ජීවයාගේ ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩිව බලපානවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් සමහර දේවල් ජීවයේ ආරම්භයේ හිටම තියෙනවා. දැන් පොල් ගහක් ගත්තොත් එහෙම පොල් ගහේ කඳ කොළ අපි පොල් කොළ මුලින්ම තියෙනවානේ. හැබැයි පොල් ගෙඩි හැදෙන්නේ කාලයක් ගියාට පස්සේ නේ. අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට ජීවියෙක් ගත්තොත් සමහර වෙලාවට ජීවියේගේ ආරම්භයේ අපි ගමු මිනිහාම ගමු අපි රයිට් මිනිහෙක් ගත්තොත් එහෙම සමහර වෙලාවට චූටි කාලේ සුක්‍රාණුජනනය වෙන්නේ නැහනේ. හරි සමහර වෙලාවට ජීවියේගේ වර්ධනේ පරිණත එහෙම නැත්නම් මේ අවසාන අවධියේ සමහර දේවල් හට ගන්නවා. දැන් කොණ්ඩේ ඉදෙනෙක් ගන්නකො අපි උදාහරණයක් විදිහට කොණ්ඩේ ඉදෙන්නේ අවසාන කියන්නේ පරිණත හෝ අවසාන අවධියේදීනේ. රයිට් දැන් මේ වගේම ශාක වලත් මීට සමාන ක්‍රියාවලින් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සුද්ධජීවි ප්‍රභව සමහර ඒවා තියෙනවා. මේ වගේත් මේ වගේ ක්‍රියාවලිය වෙනවා. අපි බලමු මේ ක්‍රියාවලින් මොනවද? මේ වගේම ප්‍රයෝජන ගන්නෙ කොහොමද? මේවා මුදල් බවට අපි හරවන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. දරුවනේ අපි දන්නවා මේ ස්වභාව නිෂ්පාදනයක් කිව්වොත් එහෙම මේ ශාක දේහ එහෙම නැත්නම් සත්ව දේහ තුල සිදුවන රසායනික ක්‍රියාවලිය මගින් ස්වභාවිකව නිපදවන එකී දේහ නිර්මාණයට දායක වෙලා ඇත්තා වූ ස්වභාව දේවල් අපි කියන ස්වභාව නිෂ්පාදන කියලා කියනවා. අපි සරලව මෙන්න මෙහෙම ගමුකෝ. විශේෂයෙන්ම ඔය වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ෆොස්ෆරස් අපි මේක කාබන් කියලා ගමු අපි. හරි. පරිසරයේ තියෙන කාබන් මේ වගේ ද්‍රව්‍ය ඊට පස්සේ ඔය හිරු එළිය වගේ දේවල් පාවිච්චි කරලා මේ ශාක හෝ සතුන් එහෙම නැත්නම් ජීවීන් තමන්ගේ ශරීරයේ තුල සිද්ධ වෙන ජීව රසායනික ක්‍රියාවලිය මගින් නිපදවන ඒ වගේම ඒ දේහ නිර්මාණය වීමට දායක වෙච්ච ද්‍රව්‍ය අපි ස්වභාව නිෂ්පාදන කියලා කියනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම පුතේ මෙන්න මේ කීවර්ඩ්ස් එක බලන්න. රයිට්. ශාක හා සත්ව දේහ තුල එහෙම නැත්නම් අපේ ජීවි දේහ තුල කියන්න පුළුවන් සිදුවන ජීව රසායනික ක්‍රියාවලිය මගින් ස්වභාවිකව නිපදවන්නා වූ එකී දේහ නිර්මාණයට දායක වී ඇත්තා වූ ද්‍රව්‍ය ස්වභාව නිෂ්පාදන ලෙස හඳුන්වනවා. ඒතර අපි දන්නවා එහෙනම් ජීවියෙක්ගේ දේහයක් තුල සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවකදී ඒ වගේම ඒ ප්‍රතික්‍රියාව ස්වභාවිකව සිද්ධ වෙන්නේ බාහිර බලපෑමක් නිසා නෙමෙයි දරුවනේ සිද්ධ වෙන්නේ ස්වභාවිකව නිපදවන ද්‍රව්‍ය වලට අපි කියනවා මොනවා කියලාද? ඔව් ස්වභාව නිෂ්පාදන කියලා. දැන් අපි ගත්තොත් අපි චූටි බබෙක් හැදෙද්දි ඉපදෙද්දි ඒ බබාගේ කාබෝහයිඩ්‍රේට් එකේ තියෙනවනේ. ශාකයක් ගත්තොත් ඒ ශාකයේ කාබෝහයිඩ්‍රේට් හැදෙනවානේ. නැත්නම් අපි ගිහිල්ලා මේකට ඉන්ජෙක්ෂන් එකක් ගහලා කාබෝහයිඩ්‍රේට් දුන්නේ නැහනේ. කාබෝහයිඩ්‍රේට් අපි ආරම්භයේදී කවන්න ගියේ නැහනේ. රයිට්. ඒතර ප්‍රෝටීන් ඒත් එහෙමයිනේ. ඒතර අපි ගත්තොත් එහෙම විටමින් ලිපිඩ මේවා ජීවයේ වර්ධනයේ ආරම්භයෙන්ම තියෙනවානේ. හරි. එතකොට සමහරක් දේවල් තියෙනවා ජීවියාගේ ශරීරයේදී පස්සේ කාලෙක නිපදවන. හරි. එතකොට මේ ස්වභාව නිෂ්පාදන කියන එක නිපදවන කට්ටිය තමයි පුතේ ඔබට තව පොඩ්ඩක් මේක පැහැදිලි වෙයි. ස්වභාව නිෂ්පාදන කියන එක නිපදවන කට්ටිය තමයි අපිට මේ ශාක සතුන් සහ සුද්ධ ජීවීන්. එතකොට මෙයාලා අපි පොදුවේ ජීවීන් කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ ජීවීන්ගේ ජීවි දේහ තුල තමයි ස්වභාව නිෂ්පාදන සිදු වෙන්නේ. එතකොට මෙයාලගේ මේ ස්වභාව නිෂ්පාදන නිපදවීම සඳහා මේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ ඔක්සිජන් නයිට්‍රජන් කාබන් ෆොස්ෆරස් ඒ වගේම හිරු එළිය ජලය වැනි සරල කාබනික ද්‍රව්‍ය සහ අකාබනික ද්‍රව්‍ය දායක වෙනවා.
කාබනික වෙන්නත් පුළුවන් අකාබනික වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ සරල ද්‍රව්‍ය පදනම් කරගෙන තමයි මෙයාලා ස්වභාව නිෂ්පාදන සිද්ධ කරන්නේ. අපි ඉදිරියට යමු බලන්න. දරුවනේ විශේෂයෙන්ම මේ සජීවී දේහ නිර්මාණයට දායක වෙලා තියෙන ස්වභාව නිෂ්පාදන බොහොමයක් කාබනික ද්‍රව්‍ය ගණයට අයිති වෙනවා. සජීවී දේහ නිර්මාණයට දායක වී ඇති ස්වභාව නිෂ්පාදන කාබනික ද්‍රව්‍ය ගණයට අයයි. එතකොට මේ කාබනික කියන පදය ඉස්සර මේ ජීව වස්තු කියන පදකට වචනය පදනම් කරගෙන තමයි හැදලා තියෙන්නේ. එමනම් මේ අතීතයේදී අපි දන්නවා මේ කාබනික ද්‍රව්‍ය ජීවීන්තල පමණක් නිපදවනවා කියලා හිතපු නිසා තමයි එහෙම මේ කාබනික ද්‍රව්‍ය වලට ජීව වස්තු කියන වචනය ඉස්සර හඳුන්වන්න ඇත්තේ. හරි. හැබැයි අපි දන්නවා ජීවීන් තුල විතරක් නෙමෙයි වෙනත් ආකාරවලත් මේ කාබනික ද්‍රව්‍ය හට ගන්නවා කියලා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ කාබනික සංයෝග විශේෂයෙන්ම කෘත්‍රිම රසායනාගාර පරීක්ෂණ තුල ප්‍රතික්‍රියාවලින් සංශ්ලේෂණය කරන්න කියලා පුළුවන් කියලා 1928 දී මේ ෆිඩ්රිච් වියුලර් කියන විද්‍යාඥයා විසින් රසායනාගාරයක් තුල යූරියා නිපදවලා පෙන්නලා තියෙනවා. එහෙනම් මේ යූරියා නිෂ්පාදනය මේ 1828 වගේ කාලය තුලට ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ කාබනික ද්‍රව්‍ය ගොඩක් ජීවී ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය වලින් හදලා තිබ්බට පුතේ ජීවී ද්‍රව්‍ය විතරක් නෙමෙයි කාබනික ද්‍රව්‍ය කියන්නේ. කාබනික ද්‍රව්‍ය අපිට අජීවී රසායනික ප්‍රතික්‍රියාවලිනුත් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ ජීවී දේහ තුල අඩංගු වෙන ප්‍රධාන මූලද්‍රව්‍ය තමයි පුතේ කාබන්. හරි. කාබනික ද්‍රව්‍ය කියන එකේම තේරෙනවානේ අපි ජීවියෙක් ගත්තොත් එහෙම ඒ ජීවියාගේ ප්‍රධානතම තැනුම් ඒකකය තමයි මෙන්න මේ කාබන්. එතකොට මේ කාබන් පදනම් කරගෙන තමයි ජීවියෙක් හටගන්නේ. මේට අමතරව මේ හයිඩ්‍රජන් වායුව H2 O2 ඒ වගේම නයිට්‍රජන් ෆොස්ෆරස් මේවාගේ අණු විදියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනියම වෙන්න පුළුවන්. මේ කට්ටිය ටික කාබන් එක බැඳිලා මෙයාලා කාබන් එක බැඳිලා පුතේ මොකද වෙන්නේ? ඔව් විවිධ රසායනික ද්‍රව්‍ය හදනවා. එතකොට අපි ගත්තොත් එහෙම කාබන් ජීවී පද්ධතියට ඇතුල් වෙන ප්‍රධාන ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. දැන් අපි දන්නවා අපි ජීවීන් ගත්තොත් ජීවීන් වැඩ දෙකක් කරනවා. ජීවීන් මම ගන්නවා එකක් ශාක අනිත් එක සතුන්. මේ ශාක හා සතුන් ගත්තාම පුතේ ශාක ශ්වසනයත් කරනවා ප්‍රභා සංශ්ලේෂණයත් කරනවා. ඒ වගේම සතුන් කරන්නේ ශ්වසනය පමණයි. දැන් ශාක ශ්වසනය කරත් සතුන් ශ්වසනය කරත් පුතේ ශ්වසනයමයි. ශ්වසනයේදී සිද්ධ වෙන්නේ ඔක්සිජන් ලබාගෙන පිට කරනවා කාබන් ඩයොක්සයිඩ්. දැන් ශාක ශ්වසනය කරත් සතුන් ශ්වසනය කරත් ලබා ගන්න ඔක්සිජන් පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේම තමයි අපි ප්‍රභා සංශ්ලේෂණය ගත්තොත් මේ ප්‍රභා සංශ්ලේෂණයේදී මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් අරගෙන හිරුවෙලිය හරිතප්‍රද තිබියදී මොකද සිද්ධ වෙන්නේ? ඔක්සිජන් වායු ගෝලයට පිට කරනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන එක තමයි ශාක තුලට කාබන් ලැබෙන ප්‍රධානතම ආකාරය. එතකොට මේ ශාකවලට ලැබෙන කාබන් තමයි සතුන් විසින් පරිභෝජනය කරන්නේ. පැහැදිලිද? එහෙනම් අපිට ජීවීන් තුලට කාබන් ලැබෙන ප්‍රධානතම ආකාරය තමයි
මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. එතකොට ඉස්සරලම කාබන් එන්නේ සතුන්ටද ශාක වලටද? ශාක වලට. එතකොට මේ ශාක වලට ලැබිච්ච කාබන් ඩයොක්සයිඩ් වලින් තියෙන කාබන් තමයි අනිත් පැත්තට සතුන්ටත් ලැබෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ප්‍රභා සංශ්ලේෂණය කියනවා මම ඉස්සලා කියපු විදිහට ශාක ජල වාෂ්පයි කාබන් ඩයොක්සයිඩ් උයි තියෙද්දි මෙන්න මේ ජල වාෂ්පයි කාබන් ඩයොක්සයිඩ් උයි තියෙද්දි හිරුවෙලිය සහ හරිත ප්‍රද තියෙනවා. හිරුවෙලිය සහ ප්‍රද තියෙද්දි විශේෂයෙන්ම මෙන්න මේ ග්ලූකෝස් C6 H12 O6 සහ ඔක්සිජන් නිපදවීමේ ක්‍රියාවලිය. අපි මෙහෙම ලියමුකෝ ටිකක් දුර පැහැදිලිව. ප්‍රභා සංශ්ලේෂණය කියන එක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. අපිට ජල වාෂ්ප ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වායුව මේ දරතේ ජලයේ විදිහට තියෙනත් බල ප්‍රශ්නයක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් තිබියදී හැදෙන පුතේ ග්ලූකෝස් C6යි H12යි O6යි මීට අමතරව ඔක්සිජන් වායුව පිට වෙනවා. එතකොට මොකද වෙන්නේ? මට මේක තුලිත කරන්න පුළුවන් 6ක් දාලා 6 වරක් 2 12යි 12යි 18යි 6 වරක් 2 හරි තුලිතයි. එතකොට මේකෙදි තියෙන්න ඕන දේවල් තමයි හිරුවෙලිය හරිත ප්‍රද. මේක තමයි ප්‍රභා සංශ්ලේෂණයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ජලය සහ කාබන් ඩයොක්සයිඩ් තිබියදී ශාකවල හරිත ප්‍රද මතට හිරුවෙලිය වැටුණා නම් මොකද සිද්ධ වෙන්නේ? ග්ලූකෝස් සහ ඔක්සිජන් වායුව නිපද වෙන එක. එහෙනම් මිනිසට ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් විදිහට තමයි ශක්තිය එන්නේ. මේක එන්නේ කාබන් ඩයොක්සයිඩ් වලින්. කාබන් ඩයොක්සයිඩ් ග්ලූකෝස් බවට පත් වෙලා මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ග්ලූකෝස් බවට පත් වෙලා මෙතනින් තමයි ශාක තුළට කාබන් කියන කෙනා ඇතුල් වෙන්නේ. එහෙනම් ජීව ක්‍රියාවලිය වලට කාබන් ඇතුල් වෙන ප්‍රධාන ආකාරය තමයි පුතේ මෙන්න මේ කියලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම right ශාක ජල වාෂ්ප ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර හිරුවෙලිය තියෙන විටදී සිදුවෙන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. ප්‍රභා සංශ්ලේෂණය. එතකොට අපි ගන්නවා මෙන්න මේ ආකාරයට ප්‍රභා සංශ්ලේෂණයේදී සංශ්ලේෂණය කරන ලද ආහාර පරිභෝජනය කරලා සතුන්ගේ දේහ තුළට කාබනික සංයෝග ඇතුල් වෙනවා. එහෙනම් ශාකවලට මේක අපි ශාකයක් ගත්තොත් මේක ශාකයකට CO2 ඇවිල්ලා මේක ග්ලූකෝස් කරනවා. මේ ග්ලූකෝස් ආහාරය අරගෙන මිනිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතුන් වෙන්න පුළුවන්. විවිධ සතුන් වෙන්න පුළුවන්. හරි. මෙයාලා මේ ශාක පරිභෝජනය කරලා තමයි ප්‍රධාන වශයෙන් තමන්ගේ ශරීර තුළ කාබන් ගන්න. දැන් සමහරවිට මාංශ භක්ෂකයෝ ඉන්නවා. දැන් මාංශ භක්ෂකයන්ට මේ කාබන් ලැබෙන්නේ මීටත් වැඩිය පස්සේ. ඇයි? දැන් ශාක භක්ෂකයෙක් මේ ශාක කාලා තමන්ගේ ශරීරයට කාබන් ආවට පස්සේ මොකද වෙන්නේ? මේ ශාක භක්ෂකයව ආහාරයට ගන්න මාංශක භක්ෂකයට ඊට පස්සේ තමයි මොනවද ලැබෙන්නේ? මෙන්න මේ ආකාරයට කාබන් ලැබෙන්නේ. හරි. එතකොට අපි දන්නවා මේ කාබනික සංයෝගය පදනම් කරගෙන විශේෂයෙන්ම ඊටම සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලි ගණනක් සිද්ධ වෙනවා ජෛව පද්ධතිය තුලදී. හරි. ඔබට දක්වලා තියෙනවා විශේෂයෙන්ම මෙන්න මේ හරිත ප්‍රදතියේදී කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම ජලය කියන දෙන්න
හිරු එළිය ලැබෙද්දී අපිට ඔක්සිජන් වාස සහ කාබෝහයිඩ්‍රේට් පවුලේ සීනි එහෙම නැත්නම් ග්ලූකෝස් පවුල අපිට නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. හරි. පුතේ ස්වභාව නිෂ්පාදන කියන එක. දැන් අපි කිව්වා ජීවීන්ගේ ජීව දේහ තුල ස්වභාවිකව නිෂ්පාදන ද්‍රව්‍ය තියෙනවා. මේවට අපි ස්වභාව නිෂ්පාදන කියනවා කියලා. දැන් මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ප්‍රාථමික පරිවෘත්තජ, අනිත් එක ද්විතීක පරිවෘත්තජ. රයිට්. මාත් එක කියමු බලන්න මේ වචන දෙක. प्राथमिक परिवृत्तज द्वितीयक परिवृत्तज. පුතේ ප්‍රාථමික පරිවෘත්තජ කියලා කියන්නේ සෑම ජීවියෙක් තුලම තියෙනවා. ජීවියෙක්ගේ ජීවය ආරම්භයේදී හට ගන්නවා. ප්‍රාථමික පරිවෘත්තජ කියන කෙනා මෙතන මෙන්න මෙහෙම බැලුවොත් මෙන්න මේ प्राथमिक परिवृत्तज गත්තොත් द्वितीयक परिवृत्तज प्राथमिक परिवृत्तज ගත්තොත් එහෙම මේකේ තියෙනවා සෑම ජීවියෙක් තුළම නිපද වෙනවා. සෑම ජීවියෙක් තුළම නිපද වේ. තුලම නිපද වේ. ඒ වගේම මේවා ජීවයේ ආරම්භයේදී හට ගන්නවා. ආරම්භයේ හටගනී. ඒ වගේම ජීවියෙක් ගත්තොත් ජීවියකේ ප්‍රධාන ක්‍රියාවලි කීපයක් තියෙනවා. වර්ධනය වෙනවා. දැන් චූටි බබාලා වගේ හිටපු කට්ටිය ඔයාලා වර්ධනය වෙනවා. ඒ වගේම විකසනය, ප්‍රජනනය, පැවැත්ම. හරි. දැන් අපි ගත්තොත් වර්ධනය. වර්ධනය කියන්නේ අපි ටික ටික වර්ධන විකසනය වෙනවා කියලා කියන්නේ මොඩිෆයි වෙනවානේ. අපේ තියෙන දක්ෂතාවයන් වෙනස් වෙනවානේ. විකසන හැකියාවන් වැඩි වෙනවා. ප්‍රජනනය තමන්ගේ වර්ගය බෝ කිරීමේ හැකියාව. පැවැත්ම දැන් අපි හිතන්නකො මෙන්න මෙහෙම. දැන් ඔන්න මම මේ ජීවියෙක් ඉන්නවා. දැන් මේ ජීවියා ඔන්න ජීවියෙක් ඉන්නවා. දැන් මේ ජීවියාගේ කකුල් දෙක ගෙවෙනවා. දැන් කකුල් දෙක සෙරප්පු දෙක වගේ ගෙවෙනවා. දැන් මේ කකුල් දෙක සෙරප්පු දෙක වගේ ගෙවෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ඔය ගෙවෙන ටික මොකද වෙන්නේ? පවත්වා ගන්න ඕනේ. අලුතෙන් දැන් අපේ කකුල් දෙක යටිපතුල ගෙවුනොත් ආයෙ මොකද වෙන්න ඕනේ? මේකේ පටක ගෙවුනොත් අලුතෙන් හැදෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? නිකන් මෙහෙම වෙයි නේද ගානට? මනුස්සයා මෙහෙම ඉල යන්නේ අන්තිමට බෙල්ලේ යන්න වෙන්නේ. හරි. එහෙනම් මේ ඇඟේ කොටස් දැන් මේ අපි ගත්තොත් එහෙම මේ අල්ලන තැන් හරි ඒවා කෙස් යනවා නේද? ඒ වගේම රැවුල යනවා. දැන් මේවා ඔක්කොම පවත්වා ගන්නත් මෙන්න මේ ප්‍රාථමික පරිවෘත්තජ කියන කෙනා ඉතාම වැදගත් වෙනවා. එහෙනම් ජීවියෙක්ගේ අවස්ථා කීපයක් කිව්වා මම. ජීවියෙක්ගේ වර්ධනයට විකසනය ප්‍රජනනය පැවැත්ම ජීවියෙක්ගේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය.
අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ප්‍රාථමික පරිවෘත්තජ. එතකොට අපි දන්නවා ජීවියෙක් තුළ විශාල වශයෙන් මෙයා නිෂ්පාදනය වෙනවා. ජීවියෙක් තුළ විශාල වශයෙන් නිෂ්පාදනය වෙනවා. හරි. හැබැයි දැන් ප්‍රාථමික පරිවෘත්තජ ගත්තොත් එහෙම මේ ප්‍රාථමික පරිවෘත්තජ සෑම ජීවියෙක් තුළම හටගත්තට ද්විතීක පරිවෘත්තජ සෑම ජීවියෙක් තුළම හටගන්නේ නැහැ. එහෙමනම් මේ ද්විතීක පරිවෘත්තජ කියන කෙනා පුතේ හටගන්නේ ද්විතීක පරිවෘත්තජ කියන කෙනා සීමා සහිත ජීවි ප්‍රමාණයක් තුල පමණක් හටගනී. සීමා සහිත ජීවීන් ප්‍රමාණයක් තුල පමණක් හටගන්නවා මෙන්න මේ ප්‍රාථමික පරිවෘත්තජ කියන කට්ටිය. ද්විතීක පරිවෘත්තජ කට්ටිය. දැන් හැම ජීවියෙක් තුළම අනිවාර්යයෙන් පුතේ කවුද ඉන්නේ? ප්‍රාථමික පරිවෘත්තජ. හැබැයි අපි ගත්තොත් ද්විතීක පරිවෘත්තජ සමහර ජීවීන් තුල පමණයි ඉන්නේ. ජීවය ආරම්භයේ හටගන්නවා ප්‍රාථමික පරිවෘත්තජ. හැබැයි ද්විතීක පරිවෘත්තජ හටගන්නේ පුතේ කොහොමද? ජීවයේ වර්ධනයේ පරිණත හෝ අවසාන අවධිය. ජීවියෙක්ගේ වර්ධනයේ පරිණත හෝ අවසාන අවධියේ තමයි හටගන්නේ කවුද? ද්විතීක පරිවෘත්තජ. ද්විතීක පරිවෘත්තජ හටගන්නේ පුතේ ජීවියෙක්ගේ වර්ධනයේ පරිණත අවධිය. එහෙම නැත්නම් අවසාන අවධිය. එතකොට ජීවියෙක්ගේ වර්ධනයේ විකසනයේ ප්‍රජනනයේ පැවැත්මට අත්‍යවශ්‍ය කට්ටිය තමයි ප්‍රාථමික පරිවෘත්තජ. හැබැයි මෙයා ජීවියෙක්ගේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට අත්‍යවශ්‍ය නැහැ මේ ද්විතීක පරිවෘත්තජ. ද්විතීක පරිවෘත්තජ නැහැ කියලා ජීවියෙක් මැරෙන්නේ නැහැ. හරි? එහෙනම් අපි ගත්තොත් ජීවියෙකුගේ වර්ධනය විකසනය ප්‍රජනනය පැවැත්මට අත්‍යවශ්‍ය නොවේ. ජීවියෙක් වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට අත්‍යවශ්‍ය නැහැ ජීවය. එතකොට ජීවියෙක් තුළ ප්‍රාථමික පරිවෘත්තජ විශාල වශයෙන් නිපද වෙනවා. හැබැයි ද්විතීක පරිවෘත්තජ ඉතා අල්ප ප්‍රමාණයක් හටගන්නේ. අල්ප ප්‍රමාණයක් තමයි හටගන්නේ. අල්ප ප්‍රමාණයක් හටගන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ ප්‍රාථමික පරිවෘත්තජ සුවිශේෂී කාර්යයක් නොකරයි. මෙයා සුවිශේෂී නෑ. ඇති වෙන්න තියෙනවානේ. කාර්යයක් නොකරයි. හැබැයි මෙයා සුවිශේෂී කාර්යයක් සිදු කරයි. හරි. එතකොට අපි ගත්තොත් ප්‍රාථමික පරිවෘත්තජ සහ ද්විතීක පරිවෘත්තජ කියලා මේ ස්වභාව නිෂ්පාදන කොටස් දෙකක් අපි කතා කරා. එතකොට ප්‍රාථමික පරිවෘත්තජ හැම ජීවියෙක් තුළම තියෙනවා. හැබැයි ද්විතීක පරිවෘත්තජ තියෙන්නේ සීමා සහිත ජීවීන් ප්‍රමාණයක් තුළ පමණයි. එතකොට ප්‍රාථමික පරිවෘත්තජ ගත්තොත් ජීවය ආරම්භයේදී හට ගන්නවා. හැබැයි ද්විතීක පරිවෘත්තජ හටගන්නේ ජීවියෙක්ගේ පරිණත හෝ අවසාන අවධියේදී. දැන් ඔය සමහර වෙලාවට අපි උදාහරණයක් ගමුකෝ අපිට ඇහැට පේන්න තියෙන දෙයක්. දැන් පොල් ගහක් ගත්තොත්
පොල් ගහේ ගෙඩි හැදෙන්නේ මොකද්ද ජීවයේ? ඔව් පරිණත අවධියේදීනේ. රයිට්. ඒ වගේම අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට අපි කාන්තාවක් ගත්තොත් පියවරු ඇති වෙන්නේ ඒ වගේ ඩිම්බාණු ජනනය වෙන්නේ පරිණත අවධියේදීනේ. ඒ වගේම පුරුෂයෙක් ගත්තොත් ශුක්‍රාණු ජනනය වෙන්නේ පරිණත අවධියේදීනේ. රයිට්. එතකොට සමහර වෙලාවට කොළ හැලිලා නේද? දැන් අපි හැම රැලි වැටීම ගන්නකො. දැන් උදාහරණයක් විදිහට දැන් හැම රැලි වැටීමේදී මොකද මොන වෙලාවෙද? අවසාන අවධියේදීනේ. සමහරක් දේවල් සිද්ධ වෙනවා මේ අවසාන අවධියේදී. දැන් මේට සමාන ක්‍රියාවලියක් ශාකවල සිද්ධ වෙනවා. ශාකවලත් සමහර ද්‍රව්‍ය නිපද වෙනවා පරිණත අවධියේදී එහෙම නැත්නම් අවසාන අවධියේදී. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ ජීවියෙක්ගේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට අත්‍යවශ්‍යයි. ජීවියෙක්ගේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට අත්‍යවශ්‍යයි පුතේ ප්‍රාථමික පරිවෘත්තජ. හැබැයි ද්විතීයික පරිවෘත්තජ ජීවියෙක්ගේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට අත්‍යවශ්‍ය නැහැ. අපි ප්‍රාථමික පරිවෘත්තජ ගත්තොත් ජීවියෙක් තුළ ඉතා විශාල ප්‍රමාණයක් නිපද වෙනවා. හැබැයි ද්විතීයික පරිවෘත්තජ නිපද වෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක්. එතන අපි ගත්තොත් එහෙම ප්‍රාථමික පරිවෘත්ත ජීවියෙක් තුළ සුවිශේෂී කාර්යයක් කරන්නේ නැහැ. හැබැයි ද්විතීයික පරිවෘත්ත ජීවියෙක් තුළ සුවිශේෂී කාර්යයක් සිද්ධ කරනවා. හරි. එතකොට අපි ප්‍රාථමික පරිවෘත්තජ කියලා කිව්ව ජීවියෙක්ගේ පැවැත්මට වර්ධනයට ප්‍රජනනයට විකසනයට ඍජුවම බලපාන ස්වභාව නිෂ්පාදනට අපි කියනවා ප්‍රාථමික පරිවෘත්තජ කියලා. මාත් එක කියමු පුතේ. ජීවීන්ගේ පැවැත්මට වර්ධනයට ප්‍රජනනයට විකසනයට ඍජුවම බලපාන නිෂ්පාදන ප්‍රාථමික පරිවෘත්තජ හඳුන්වනවා. මේවා ජීවියෙක් තුළ විශාල වශයෙන් නිපදවෙනවා. මම දැන් ඉස්සරලත් මේක කිව්වා. එහෙනම් ජීවියෙක්ගේ වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට ඍජුව බලපාන ද්‍රව්‍ය ප්‍රාථමික පරිවෘත්තජ. රයිට්. අපි දන්නවා විශේෂයෙන්ම ජීවියෙක් තුළ හට ගන්නවා කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන්, විටමින්, ඒ වගේ ඇල්කොහොල්. මේ දැන් බලන්න මේ ඇල්කොහොල් කියන කෙනා මේ වරදව පටලවා ගන්න එපා. මේ ජීවියෙක්ට වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්වෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය. හරි. එතකොට කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, විටමින් මේ හතර දෙනාම අපේ අපි ගන්න පෝෂකනේ. ඒ වගේම කාබනික් අම්ල. ඒ වගේම අපි දන්නා ඔය ලැක්ටික් අම්ලය. අම්ලය. මේවා ප්‍රාථමික පරිවෘත්තජ. හරි. එතකොට මෙතනින් විශේෂයෙන් පුතේ මේ ඇල්කොහොල් කියන කෙනා කාර්මික අවශ්‍යතාවලට විශේෂ කාර්මික නිෂ්පාදන රාශියකට දායක වෙන ප්‍රාථමික පරිවෘත්තජ. හරි. ඇල්කොහොල් ප්‍රාථමිකයි පුතේ. නිකන් අපේ කට්ටිය නිකන් හිතන්න එපා මේ කසිප්පු වගේ කියලා ඇල්කොහොල් කිව්වම මේ ඇල්කොහොල් කියන්නේ හොඳ වටිනා දෙයක්. හැබැයි අපේ කට්ටිය මේක මිස්යූස් කරනවා. එහෙම නැත්නම් වැරදියට පාවිච්චි කරනවා. හරි. එතකොට ප්‍රාථමික පරිවෘත්තජ තමයි ජීවියෙක් ගත්ත ජීවිය ළඟ තියෙන දේ. දැන් අපි කන දේවල් තියෙනවනේ පුතාලා. අපි කන දේවල් අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ අනිවාර්යයෙන්ම තියෙන්න එපයි. එහෙනම් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින් මේ කට්ටිය අනිවාර්යයෙන්ම ප්‍රාථමික පරිවෘත්තජ. ඊට අමතරව තියෙනවා කිරිබොන කට්ටියගේ ලැක්ටික් අම්ලය තියෙනවනේ. රයිට්. ඒ වගේම කාබනික් අම්ලය, ඇල්කොහොල්, ඒ වගේම රයිට්. මේ කට්ටිය තමයි ප්‍රධාන වශයෙන්ම ඉන්නේ. එතකොට මේ ඉහත සංයෝග ගත්තට පස්සේ මේ වගේ කාර්මික අවශ්‍යතා සඳහා ඇල්කොහොල් කියන කෙනා පාවිච්චි කරන්න පුළුවන්. මොනවද ඇල්කොහොල් පාවිච්චි කරන්න පුළුවන්? ඔව් පළවෙනි දේ තමයි පුතේ ඇල්කොහොල් කියන හොඳ ද්‍රාවකයක්. විශේෂයෙන්ම ඔය විෂ බීජනාශක, අපි ඔය සැනිටයිසර්ස්, හෑන්ඩ් වොෂ් වගේ දේවල්, ඒ වගේම තුවාල පිරිසිදු කරන කාරක, ඒ වගේ දේවල් තුල, ඒ වගේම ඇල්කොහොල් කියන හොඳ ජෛව ඉන්ධනයක්. ඉන්ධනයක් විදිහට මේව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔය බෙහෙත් ඖෂධ හදද්දී විශේෂයෙන්ම සමහරක් ඔය කැස්සට ගන්න පැණි තියෙන කැස්ස පැණි තියෙන්නේ. කැස්ස පැණි බොහොමයක ඉස්සර ඇල්කොහොල් කියන එක අඩංගු වුණා. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඇල්කොහොල ගොඩක් වෙලාවට ඔය මද්යසාර පාන සඳහාත් පාවිච්චි වෙනවා. ඒ වගේම ඇල්කොහොල් වලින් අනිත් පැත්තට විනාගිරි හදාගැනීමේ මේ ක්‍රමවේදත් තියෙන අපි ඒවා ඉස්සරහට කතා බහ කරමු. දරුවනේ අපි ගත්තොත් මේ ප්‍රාථමික පරිවෘත්තජ විදිහට තියෙන සුක්‍රෝස්, කඩෙන් ගන්න සීනි, අර කන සීනි, ඒවට අපි කියන සුක්‍රෝස් කියලා. මේ සුක්‍රෝස් සුලභව පාවිච්චි කරන
කාබනික ද්‍රව්‍යයක් අපි දන්නවා C12යි H22යි O11යි මෙයා සුක්‍රෝස්. හරි. මෙයාගේ හැඩය ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඔබට මතකයි බීටා ෆ්‍රුක්ටෝස් එකතු වෙලා තමයි සුක්‍රෝස් සහ ජලය හැදුනේ. සුක්‍රෝස් ධන ජලය. සුක්‍රෝස් සහ ජලය හැදුනේ. එතකොට මට සුක්‍රෝස් ජල විච්ඡේදනය කරොත් ඇල්ෆා ග්ලූකෝස් සහ බීටා ෆ්‍රුක්ටෝස් කියලා දෙන්න හදා ගන්න පුළුවන්. මේක දන්නේ නැත්නම් ජෛව අණු පාඩම් බලන්න පුතේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ එතනෝල් කියන කෙනා හොඳ ජෛව ඉන්ධනයක්. ඒ වගේම ඛනිජ තෙල මේකට වැඩි වෙද්දී එහෙම මේක ඊටාම ප්‍රයෝජනවත් විශේෂයෙන්ම මධ්‍යසාර පාන වලට පාවිච්චි වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ එතනෝල් කියන කෙනා ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඖෂධ විශේෂයෙන්ම කැස්ස පැණිය වර්ගය වලට කැස්ස පැණි වලට ඒ වගේම අපි එතනෝල් කියන කෙනා හොඳ ද්‍රාවකයක් නිසා විෂ බීජනාශක වලට නාශක නිෂ්පාදනයටත් මෙයාව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එතනෝල් රයිට්. අපි දන්නවා මේ එතනෝල් එහෙම නැත්නම් එතිල් මධ්‍යසාර කියන කෙනා. මෙයා ප්‍රාථමික පරිප්‍රේක්ෂයක්. අපි මෙයාව ලියන්න පුළුවන් C2H5OH. මෙයාගේ හැඩය තමයි පුතේ කාබන්ලා දෙන්නයි හයිඩ්‍රජන්ලා 5 දෙනෙක් ඉන්නවා. මෙතන OH. අපි තවත් සමහර වෙලාවට ලියනවා CH3 මේ කාබන් හයිඩ්‍රජන්ලා 3 දෙනයි C හයිඩ්‍රජන්ලා දෙන්නයි H2OH. CH3 CH2OH. මේ එතනෝල් ලියන්න පුළුවන් ආකාර. පැහැදිලි නේද? රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ CH3 CH2OH. සාමාන්‍ය මට එතනෝල් දහනය කළොත් එහෙම OH මේක ඔක්සිජන් එක දහනය කළොත් හැදෙනවා. මෙයා ඔක්සිජන් එක දහනය කළොත් හැදෙනවා පුතේ කාබන් ඩයොක්සයිඩ් වායු සහ ජලය. කාබන් 2යි හයිඩ්‍රජන් 6 කියන්නේ 3යි ඔක්සිජන් දෙවරක් 2 4යි 4යි 3යි 7යි 7 බෙදීම 2යි. මේක බැරි නම් තාප රසායන ඒකකය බලන්න හොඳට. එතනෝල් කියන කෙනා දහනය වුණොත් ඔක්සිජන් එක කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන දෙන්නා සෑදීම සිද්ධ වෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම මෙන්න මෙයාගේ මේ මධ්‍යසාර අඩංගු පානවල බහුතරයක් තියෙන එතනෝල්. හැබැයි 100%ක් එතනෝල් නෙමෙයි. දැන් ඔබ උත්සාහ කරොත් එහෙම කඩෙන් අරක්කු බෝතලයක් ගෙනලා මෝටර් බයික් එකට දාලා දුවන්න ඔබට දුවන්න බෑ. ඇයි හේතුව පුතේ? මේකේ වැඩිපුර තියෙනව මොනවද? ජලය නේ. සාමාන්‍යයෙන් කඩෙන් ගන්න මධ්‍යසාරවල ගොඩක් වෙලාවට 38ක් 42ක් අතර ප්‍රමාණයක් තමයි මධ්‍යසාර තියෙන. ඉතින් ජලය තියෙන්නේ. ඒ නිසා ජලයෙන් වාහන දුවන්න බෑනේ. ඒක නිසා දැනට බෑ. රයිට්. පසු කාලෙක පුළුවන් වෙන්න තියෙනවා. එතකොට මේ එතනෝල් මධ්‍යසාරවල බහුතරයක් තියෙන අපි කිව්වා මේ මධ්‍යසාරවල බහුතරයක් තියෙන එතනෝල් කියලා. එතකොට මේ එතනෝල් කියන කෙනා පුතේ ගිනි ගන්න කෙනෙක්, ඒ වගේම මේක වාෂ්පශීලී කෙනෙක්, ඒ වගේම තාපාංකය 78.3ක් විතර වෙනවා. මෙයා ද්‍රවීයතාව ඉහළ කෙනෙක්. ඉහළ කෙනෙක්. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම හෙක්සේන් ඉන්නවා ද්‍රවීයතාව වැඩිම. හෙක්සේන් ඊට පස්සේ ද්‍රවීයතාව මීට වැඩිය
අඩුයි ජලය sorry අපි ගත්තොත් එහෙම විනාකිරි ඊට පස්සේ ජලය ඊට පස්සේ එතනෝල් මෙතනෝල් මේ පිළිවෙල තමයි ද්‍රව්‍යතා අඩු වෙන්නේ. ද්‍රව්‍යතා අඩු වෙන්නේ. එතකොට එතනෝල් කියන්නේ ඊටම හොඳ ද්‍රව්‍ය කෙනෙක්. ඒක නිසා තමයි මෙයාව අපිට ඔය මද්දසාර මෙයාව අපිට හැකියාව තියෙන්නේ ඔය විස බීජනාශක වගේ දේවල් වලට පාවිච්චි කරන්න. මොකද එයාට හැකියාව තියෙනවා දිය කරගන්න. රයිට්. ඒ වගේ තමයි පැල්ලම් ඉවත් කිරීමේ හැකියාවකුත් මෙයාට තියෙනවානේ. ඔය කොහොල්ලය වගේ ඇලිච්ච දෙයක් තිබ්බොත් ඉවත් කිරීමේ හැකියාවකුත් මෙන්න මේ ඇල්කොහොල්ට තියෙනවා. ඉස්සර මේ තුවාල පිරිසුදු කිරීමේ කාර්ය සඳහාත් මේ එතනෝල් පාවිච්චි කිරීම සිද්ධ කරලා තියෙනවා. එතකොට අපි කතා කරා මේ වගේ ප්‍රයෝජන මොනවද තියෙන්නේ කියලා. හරි. තියෙනවා මේ එතනෝල් ප්‍රයෝජන ද්‍රාවකයක්. එතනෝල් වල මං කියවා ද්‍රවීයතාව ටිකක් ඉහළයි. ඒක නිසා ද්‍රවීයතාව වැඩි සංයෝග. දැන් ද්‍රාවකයේ සංයෝගය කියන්නේ මෙන්න මෙහෙම පුතේ. මේ වගේ මහාකාරයක් තිබ්බොත් සංයෝගයක් ඝන ද්‍රව්‍යයක්. මේක දිය කරගන්න පුළුවන් කෙනෙක්ට අපි කියනවා මෙයාව දිය කර ගැනීමේ හැකියාව තියෙනකොට අපි කියනවා ද්‍රාවක කියලා. ඒ වගේම තමයි මේ එතනෝල් කියන කෙනා විවිධ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම ලැකර් වානිෂ් වගේ අපි දන්නවා right මෙන්න මේ තීන්ත නිෂ්පාදනය සඳහා හරි මේ එනමල් තීන්ත right එතකොට මේ කැස්ස සඳහා ප්‍රතිකාර දෙන ලබන ඔය සිරප් කැස්ස සිරප් සඳහා පාවිච්චි වෙනවා. ඒ වගේම ඔය අරිෂ්ඨ වල මද්යසාර අඩංගු වෙනවා. දැන් සමහර වෙලාවට අරිෂ්ඨ වල මද්යසාර අඩංගු වෙනවා. දැන් සමහර වෙලාවට ඔය වයසක ආච්චිලත් මේ සිරෝසිස් හැදලා මිය ගිය අවස්ථාව බහලා තියෙනවානේ. දැන් සමහර වෙලාවට මේ ඇල්කොහොලික් සිරෝසිස් and නල් ඇල්කොහොලික් සිරෝසිස් කියලා දෙකක් තියෙනවා. දැන් සමහරට මේ අරිෂ්ඨ වගේ දෙයක් ඇල්කොහොල් සහිත අරිෂ්ඨ වගේ දෙයක් කාලාන්තරයක් පරිහරණය කරොත් එහෙම සිරෝසිස් හැදෙන්න ඉඩ තියෙන නිසා මේ අපි අරිෂ්ඨයක් වගේ දෙයක් දේශීය ඖෂධයක් පාවිච්චි කරාට වරදක් නැහැ. ඒකේ අඩංගු මොනවද? ඒකේ අතුරු බලපෑම් මොනවද කියලා අපි පොඩක් අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. හරි. එතකොට මේ මත්පැන් වර්ග ඒ වගේම ඖෂධ සුවඳ වලින් නිෂ්පාදනයත් මෙයා දායක වෙනවා. ඒ වගේම මේ ඇසිඩික් ආම්ලය එහෙම නැත්නම් විනාශක නිෂ්පාදනයටත් විශේෂයෙන්ම පාවිච්චි වෙනවා. ඒ වගේම ජෛව ඉන්ධන නිෂ්පාදනයට ඊට අමතරව මේ විශේෂයෙන්ම අනෙකුත් ප්‍රාථමික පරිවෘත්තජ අපි දන්නා මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ ආහාර ශේෂ්ත්‍රය සඳහා ඒ වගේම එන්සයිම කාර්මික නිෂ්පාදන සඳහා පාවිච්චි වෙනවා. එහෙනම් එන්සයිම කියන්නේ පුතේ ප්‍රාථමික පරිවෘත්තජ. මෙයත් ප්‍රාථමික. හරි. එතකොට එතනෝල් නැපදවීමේ ජෛව රසායනික හා රසායනික සංශ්ලේෂණය. දැන් අපි ගත්තොත් එහෙම ජෛව රසායනික ක්‍රියාවලියක් කියන්නේ ජීවීන් පාවිච්චි කරලා සුද්ධ ජීවීන් හෝ මහා ජීවීන් පාවිච්චි කරලා අපිට රසායනික පරිවර්තනයක් කරගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ජෛව රසායනික පරිවර්තනයක් කියලා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට එහෙම නැතුව අපි සංසුද්ධ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා නම් අපි ඒකට කියනවා රසායනික සංශ්ලේෂණයක් කියලා. සංශ්ලේෂණයක් කියන්නේ නිපදවා ගැනීම. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ එතනෝල් හදන්න පුළුවන් ක්‍රම තියෙනවා දෙකක්. එකක් තමයි හරි.
අපි එතනෝල් ගත්තොත් එහෙම හරි. මෙතන අපි ගත්තොත් එහෙම එකක් තමයි ජෛව රසායනික සංශ්ලේෂණ. ජෛව රසායනික සංශ්ලේෂණය කරන්න පුළුවන් අපිට එකක් තමයි ග්ලූකෝස් නිර්වායු පැසීමෙන්. ඒ වගේම අනිත් එක සුක්‍රෝස් නිර්වායු පැසීම. අපි එතනෝල් ගත්තොත් එහෙම මෙතනෝල් නිෂ්පාදනය කරන එක රසායනික සංශ්ලේෂණ තියෙනවා. එකක් තමයි එතීන් හරහා අපිට හුමාලය යවන්න පුළුවන්. දෙවෙනි එක එතීන් H2SO4 එක්ක ප්‍රතික්‍රියා කරවීම. මේක තමයි මට එතනෝල් නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රධාන ආකාර. මීට අමතරව තවත් ආකාර ගොඩාක් තියෙනවා. මම මේ ඔබට කියුවේ ප්‍රධාන වශයෙන් කළ හැකි ආකාර. එතකොට පුතේ මේ යීස්ට් වල තියෙනවා මේ සැකරොමයිසිස් සර්විසියේ. එහෙම නැත්නම් යීස්ට් කියන කෙනාට අපි කියන සැකරොමයිසිස් සර්විසියේ. මේවා ඌඩ ඔක්සිජන් හැපවීමක් අහුව. ඒ කියන්නේ නිර්වායු තත්ත්වය යටතේදී මොකද කරන්නේ? මධ්‍යසාර සෑදීම කරනවා. හරි මෙයා ලියද්දි පුතේ රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මට මේ ක්‍රියාව කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ ග්ලූකෝස්. රයිට්. මම පළවෙනිටම ග්ලූකෝස් ගන්නවා. C6H12O6 ග්ලූකෝස්. මෙයා යීස්ට් නිර්වායු තත්ත්වය යටතේදී දැන් පුතේ මේ යීස්ට් වලින් නිර්මාණය වෙනවා එන්සයිම දෙකක්. එකක් තමයි ඉන්වර්ටේස් කියන කෙනා යීස්ට් වලින් හැදෙනවා දෙන්නෙක්. එක්කෙනෙක් තමයි ඉන්වර්ටේස් කියන කෙනා. අනිත් කෙනා සයිමේස්. ඉන්වර්ටේස් සහ සයිමේස්. මේ ඉන්වර්ටේස් කියන කෙනා ජල විච්ඡේදකයක්. ජල විච්ඡේදකයක් කියලා කියන්නේ සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට ජල විච්ඡේදනය කරනවා. ඒකට අපි ගත්තොත් එහෙම ඉන්වර්ටේස්ට පුළුවන් සුක්‍රෝස් කරවන්න ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් බවට. සුක්‍රෝස්ට හැකියාවක් තියෙනවා මේ ඉන්වර්ටේස් එන්සයිමෙන් ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් බවට හරවන්න. ඒ වගේ මේ ඉන්න අනිත් කෙනා තමයි සයිමේස් කියන කෙනා. මෙන්න මේ සයිමේස් කරන දේ තමයි
සරල සීනි ඒ කියන්නේ ග්ලූකෝස් සෝ ෆ්‍රුක්ටෝස් එහෙම නැත්නම් ෆ්‍රුක්ටෝස් මෙන්න මේ ග්ලූකෝස් සෝ ෆ්‍රුක්ටෝස් C2H5 OH බවට C2H5 OH බවට පත් කරන එක. මෙයාව මේ බවට පත් කරගෙන තමයි මෙන්න මේ සයිමේස් මගින් සිද්ධ කරන්නේ. හරි. උතර C6H12OH yeast නිර්වායු තත්ත්වයටදී විශේෂයෙන්ම yeast වල තියෙන සයිමේස් එන්සයිම් මගින් එන්සයිම් මගින් හැදෙනවා C2H5OH සහ CO2 වායු මේ ග්ලූකෝස් මගින් yeast නිර්වායු තත්ත්වයටදී දැන් මෙයා සරල සීනි කෙනෙක් මේ සයිමේස් එන්සයිම් මගින් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. එතකොට අපි මේක තුලිත කරලා බැලුවොත් මෙතන එක අණුවකින් මේ මම මෙතනට දෙකක් දානවා දෙකක් දානවා right බාන චුල්ද වෙලාද කියලා කාබන්ලා 4යි කාබන්ලා 4යි 2යි 6යි හයිඩ්‍රජන් 5යි 1යි 6යි 6 වරක් 2 12යි 12යි ඔක්සිජන් 2යි 4යි 2යි 6යි හරි මෙන්න මෙයාගේ එක අණුවකින් එක අණු මවුලයකින් හැදෙනවා මෙයාගේ දෙකයි මවුල් ඒ වගේම මේක හැදෙන ඵලය කාබන් ඩයොක්සයිඩ් වායු. දැන් එතනෝල් කියන කෙනා පුතේ ද්‍රවයක් කාබන් ඩයොක්සයිඩ් කියන කෙනා මොකද්ද? වායුවක්. එතනෝල් කියන්නේ මේක ද්‍රවයක් මේක ජලීය ද්‍රාවණයක් මේක කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක්. එතකොට මේ ද්‍රවයයි මේ වායුවයි පිරිසිදු කරන්න අපිට අවශ්‍යද? නෑ. ඇයි මේ ද්‍රවයේ මේ වායුව පහසුවෙන් ඉවත් වෙනවා. එහෙනම් මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් හැදුනට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා ඉවත් වෙනවා. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේ ග්ලූකෝස් මෙයා ග්ලූකෝස් yeast වල නිර්වායු පැසීම මගින් yeast වල තියෙන මේ සයිමේස් කියන එන්සයිම් මගින් මොකද කරන්නේ එතනෝල් අණු දෙකකුත් C2H5OH අණු දෙකකුත් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකකුත් හදනවා. මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් මෙතනින් පිට වෙලා යනවා. මෙතනින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා යනවා. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේකේ ලැබෙන ඵලදාව ඉහළයි. ඒ වගේම හැදෙන ඵලය සංසුද්ධයි. ඇයි? කාබන් ඩයොක්සයිඩ් අපිට වෙනම පිරිසිදු කරන්න අවශ්‍ය නැහැ. කාබන් ඩයොක්සයිඩ් ඉතාම පහසුවෙන් ඉවත් වෙලා යනවා. එතකොට මේ සඳහා ගතවන කාලය එතරම් වරදක් නැහැනේ. මේ වැඩේට ගලවන කාලය එතරම් වරදක් නැහැ. මදුසාර පැසීම මහා ලොකු කාලයක් යන ක්‍රියාවක් නෙමෙයි. මේක එතරම් කාලයක් ගත නෙවෙයි. කාලයේ වරදක් නැත. හරි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා පුතාලා. එතකොට පළදා රයිට් මේ කාලෙච්චර ප්‍රශ්නකුත් නැහැ. මේකේ ලොකු වාසියක් තමයි ඉහළ උෂ්ණත්ව පීඩන අවශ්‍ය නැත. මේක ලොකු වාසියක්.
ඉහළ උෂ්ණත්ව පීඩන අපි වැනි භෞතික තත්ත්ව අවශ්‍ය නැත. හරි. අපි ගත්තොත් එහෙනම් මේ ක්‍රියාවලිය තමයි අපිට මේ සරල සීනි වලින් එතනෝල් නිෂ්පාදනය කරගන්න ක්‍රියාවලිය. මොකොත් නැහැ මේ ග්ලූකෝස් ඉන්නවා C6H12O6 මෙයාට අපි ඊස්ට් නිර්වාණ තත්ත්වයට තියෙන අතර මේ ඊස්ට් වල තියෙන සයිමේස් එන්සයිමේ වගේ එතනෝල් අණු දෙකක් සහ කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් හැදෙනවා. හැදෙන කාබන් ඩයොක්සයිඩ් අණු පිට වෙනවා. අධික උෂ්ණත්ව පීඩන වගේ ඉහළ භෞතික තත්ත්ව අවශ්‍ය වෙන්නේ නැහැ. හැදෙන ඵලදාව ඉතා ඉහළ ඵලදාවක් හැම්මෙන්නේ ඇයි? එකක් දුන්නාම දෙකක් හම්බ වෙනවා. රයිට්. හැදෙන අතුරු ඵලයේ පිරිසුදු කිරීමට අපිට අවශ්‍ය නැහැ. හේතුව කාබන් ඩයොක්සයිඩ් ඉතා පහසුවෙන් පිට වෙලා යනවා. රයිට්. මේ සඳහා ගත වන කාලය තරම් වරදක් නැහැ. එතකොට අපිට තව කෙනෙක් ඉන්නවා. C12යි H22යි O11යි. C12යි H22යි O11යි. අපි ගත්තොත් එහෙම මෙන්න මෙයා C12යි H22යි O11යි මෙයා ගත්තොත් පුතේ අපිට ඇත්තට මේක අධීර දෙකක් වෙන්නේ. පළවෙනි දේ තමයි මෙන්න මෙයා ජලාණුවක් එක්ක එකතු වෙලා H2O එක එකතු වෙලා හැදෙනවා සරල සීනි අණු දෙකක්. දැන් ග්ලූකෝස්ගේ ෆ්‍රුක්ටෝස්ගේ අපි සමීකරණය දෙකම එකයි. අපි ලියනවා හැදෙනවා දෙකයි C6H12O6 C6H12O6 මෙයාගේ අණු දෙකක් හැදෙනවා. මෙයාගේ අණු දෙකක් හැදෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ කෙනෙක් මේ වැඩේ කරන්න පුතේ මේ වැඩේ මෙන්න මේ ජල විච්ඡේදන කාර්යය කරන්නේ ඊස්ට් නිර්වායු තත්ත්වයටතේ මේ වැඩේ කරන්නේ ඊස්ට් නිර්වායු තත්ත්වයටතේ ඉන්වර්ටේස් එන්සයිම් ඉන්වර්ටේස් එන්සයිම් තමයි මෙන්න මේ ජල විච්ඡේදන කෘත්‍ය කරන්නේ. සරල සීනි අණු දෙකක් හදනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ සරල සීනි අණු ඊස්ට් නිර්වායු තත්ත්වයටතේ දැන් ඉස්සර ඉන්වර්ටේස් ක්‍රියාත්මකුනේ. දැන් මොකද වෙන්නේ? සයිමේස් ක්‍රියාත්මක වෙලා පුතේ ග්ලූකෝස් එක අණුවකින් එතනෝල් අණු කීයක්ද දුන්නේ? දෙකක් දුන්නා. ග්ලූකෝස් එක අණුවකින් එතනෝල් අණු කීයක් දුන්නද? දෙකක්. දෙකක් දුන්නා C2H5OH. හැබැයි දැන් මෙතන දෙනවා මේ එක අණුවකින් නම් දෙකයි දෙකකින් නම් කීයක් දෙනවද? දෙකකින් දෙනවා පුතා. මේ එකකින් නම් දෙකයි දෙකකින් නම් හතරයි. right. හතරයි C2H5OH ධන මෙයාගේ එකකින් නම් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකයි මෙයාගේ එක මවුලයකින් නම් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකයි මෙයාගේ අණු දෙකකින් නම් කාබන් ඩයොක්සයිඩ් හතරයි CO2. අපි දැන් මෙන්න මේ කතාව ලියන්න යන්නේ නැහැ. අපි කෙලින්ම ලියනවා. මෙන්න මේ සුක්‍රෝස් කඩෙන් ගන්න සීනි කන සීනි අපි කියනවා මෙන්න මෙයාට සුක්‍රෝස් කියලා. මෙන්න මේ සුක්‍රෝස් ඔක්සිජන් එක එකතු ජලයත් එක්ක එකතු වෙලා ඊස්ට් නිර්වායු තත්ත්වයටතේ
නිර්වායු තත්ත්වය යටතේ එක ඉන්වර්ටේස් දෙක සයිමේස් මේ මෙන්සාවෙන් මගින් මොකද වෙන්නේ? හැදෙනවා එතනෝල් අණු 4ක්. රයිට් ඒ වගේම මේ සුක්‍රෝස් යීස්ට් නිර්වායු තත්ත්වය යටතේ මෙන්න මේ ඉන්වර්ටේස් එන්සයිමය රයිට් ගත්තොත් ඉස්සර ග්ලූකෝස් සරල සීනි අණු දෙකක් හදනවා. මේක ග්ලූකෝස් වෙන්න පුළුවන්, සුක්‍රෝස් ග්ලූකෝස් වෙන්න පුළුවන්, ෆ්‍රුක්ටෝස් වෙන්න පුළුවන්. සමීකරණ එකයි හැබැයි හැඩය වෙනස්. සමීකරණ එකයි හැඩය වෙනස්. මේ ග්ලූකෝස් එක අණුවකින් හැදෙන්න පුළුවන්. මෙයාගේ අණු දෙකකින් හැදෙනවා 4ක්. එකකින් හැදෙන කාබන් ඩයොක්සයිඩ් 2යි, දෙකකින් කාබන් ඩයොක්සයිඩ් 4ක් සෑදීම සිද්ධ වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් මේ සුක්‍රෝස් හරි ජලය සමග යීස්ට් නිර්මාණය හරි. එහෙනම් මොකද වෙන්නේ? දැන් මේක ගත්තොත් එතකොට මොකද වෙන්නේ? ඵලදාව ග්ලූකෝස්ටත් වැඩි ඉහළයිනේ. ග්ලූකෝස් කියනවා මෙයාගේ එකයි නම් මෙයාගේ හැම්මුනේ 2යිනේ. හැබැයි දැන් මේ සුක්‍රෝස් එක අණුවකින් මේ අණු කීයක් හැදෙනවද? 4ක් සෑදීම සිද්ධ වෙනවා. එවනම් ඵලදාව මොකද පුතේ? ඊටා ඉහළයි. උෂ්ණත්ව පීඩන වැනි අධික භෞතික තත්ත්ව අවශ්‍යද? නෑ. ඉහළ උෂ්ණත්ව පීඩන උත්ප්‍රේරක වැනි භෞතික තත්ත්ව අවශ්‍යද? අවශ්‍ය නෑ. ඵලදාව ඉහළයි. සෑදෙන ඵලය මොකද්ද වෙන්නේ? සංසුද්ධයි. ඇයි සංසුද්ධ? සෑදෙන අතුරු ඵලය තමයි කාබන් ඩයොක්සයිඩ්. මේ කාබන් ඩයොක්සයිඩ් ඉතාම පහසුවෙන් මොකද වෙන්නේ? මෙන්න මේ එතනෝල් වලින් ඉවත් වීම සිද්ධ වෙනවා. එහෙනම් එතනෝල් වලින් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙනවා නම් ඉතිරි වෙන එතනෝල් පමණයි. මෙහා ඊටම සංසුද්ධයි. ඒ වගේම දැන් මේ ක්‍රමේ ලාභදායී පුතේ. හරි? හරි. මේක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ වැඩේ දැන් අපිට මේ ග්ලූකෝස් වලින් එතනෝල් නිෂ්පාදනය, ඒ වගේම සුක්‍රෝස් වලින් එතනෝල් නිෂ්පාදනය ගත්තොත් එහෙම දැන් මේක කාර්මිකව කරද්දී ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම කරන්නේ. හරි? දැන් අපිට සීනි අරගෙන නිෂ්පාදනය කරන්න ගියොත් එහෙම ටිකක් ගණන් වැඩිනේ. ඉතින් මොකද වෙන්නේ? මේ උක්දඬු බහලා තියෙන උක්දඬු කාලත් ඇතිව. හරි. ඔය ලංකාවේ විශේෂයෙන්ම සීනි නිෂ්පාදන කර්මාන්තශාලා තියෙනවානේ. ඉතින් මේ සීනි නිෂ්පාදන කර්මාන්තශාලා කරුවෝ මොකද කරන්නේ? උක් වගා කරනවා. එහෙම නැත්නම් උග්ගොවියෝ ගෙහලා සීනි කර්මාන්තශාලාවට දෙනවා. ඉතින් මොකද කරන්නේ? මේ උක් වලින් ඉස්සරලම අයින් කරනවා සීනි ස්පටික. සීනි ස්පටික. සීනි ස්පටික. එතකොට ඉතුරු වෙනවා ද්‍රව්‍යයක්. අපිට කියනවා මේ උප්පැණි කියලා. හරි උප්පැණි. දැන් මේකේ සාමාන්‍යයෙන් අපි මොලාසස් කියලා කියනවා. මේකේ 30ක් විතර තියෙනවා සීනි. ඒතර මේකේ තියෙනවා සීනි වර්ග 3ක්. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ සුක්‍රෝස්. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ සුක්‍රෝස්. එතකොට මෙතන මේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ සුක්‍රෝස් කියලා ගත්තාම මෙන්න මේ දෙනම සරල සීනි. හැබැයි මෙයා සංකීර්ණ කෙනෙක්. ඉස්සරලා මොකද කරන්නේ? දැන් මෙන්න මේ උක්පැණි මේක දුඹුරු පහට ද්‍රාවණයක්. මේ උක්පැණි කියන්නේ දුඹුරු පාට ද්‍රාවණයක්. මේකට දානවා පුතා ජලය. සාමාන්‍ය මේකේ එකට 5 අනුපාතයට විතර 5 ගුණයක් විතර ජලය දානවා. ජලය දාලා මේක තනුක කරනවා. ජලය දාලා තනුක කරාට පස්සේ අපි මොකද කරන්නේ? මේකට නයිට්‍රජන් මදි නම් වගේ නයිට්‍රජන සංයෝගයක් ඔය ඇමෝනියම් අඩංගු සංයෝග ඇමෝනියම් සල්ෆේට් එහෙම නැත්නම් ඇමෝනියම් ෆොස්ෆේට් වගේ නයිට්‍රජන අඩංගු සංයෝගිකුත් දානවා.
හරි. ඇමෝනියම් සල්ෆේට් හරි ෆොස්ෆේට් හරි දෙකෙන් එකක් සාමාන්‍යයෙන් නයිට්‍රජන් මෙයාට දෙන්න. හේතුව සාමාන්‍ය ඊස්ට් වලින් දැන් අපි එක පසවන්න යන්නේ. ඊස්ට් වල ක්‍රියාකාරීත්වයට නයිට්‍රජන් බහුල බව සහ ආම්ලික බව ඊටාම හිතකරයි. ඊස්ට් වල ක්‍රියාකාරීත්වයට පුතේ මේ නයිට්‍රජන් බහුල බව සහ ආම්ලික බව ඊටාම හිතකරයි. එහෙනම් මම මොකද කරන්නේ මේකට තව ආම්ලිකුත් එකතු කරනවා. මේකට මම ආම්ලිකුත් එකතු කරනවා. ස්වල්පයක්. එකතු කරලා මම මොකද කරන්නේ මේක යවනවා පැසීමේ ටැංකියකට. දැන් මම මොකද කරේ? උක්ෂුෂය ගත්තා. උක්ෂුෂෙන් සීනි ස්පටික අයින් කරා. ඉතුරු වෙන ද්‍රාවණය උක්පැණි ද්‍රාවණය. මේ උක්පැණි ද්‍රාවණයේ 30ක් විතර සීනි තියෙනවා. සීනි වර්ග තියෙනවා. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ සුක්‍රෝස්. දැන් මම මොකද කරන්නේ? ඉස්සරළම දැන් මට මේ සුක්‍රෝස් කියන කෙනා සරල සීනි කරගන්න ඕනේ. දැන් මේ සංකීර්ණ සුක්‍රෝස් සරල සීනි කරගන්න ඕනේ. මට ඒකට ජල විච්ඡේදනය කරන්න මම ඕන ජලය දැම්මා. ඊට පස්සේ මේ ඊස්ට් නිසි ක්‍රියාකාරීත්වයට නයිට්‍රජන් අවශ්‍ය ඇමෝනියම් සංයෝගයක් දැම්මා. ඒ වගේම අපි මෙයාට ආම්ලික පරිසරයක් ලබා දෙන්න අපි ආම්ලයක් දානවා. ඒතර මේ පැසීමේ ටැංකිය මෙන්න මෙහෙම තියෙනවා. ඒතර අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ හරි පැසීමේ ටැංකිය තියෙනවා. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහා දැන් ආම්ලික පරිසරය තියෙනවා, නයිට්‍රජන් බහුල බව තියෙනවා, ජලය තියෙනවා. අපි මේකට එකතු කරනවා යීස්ට්. එතකොට යීස්ට් වල අපි දන්නවා එන්සයිම් දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි ජල විච්ඡේදක එන්සයිම. කවුද? ඉන්වර්ටේස්. ඉන්වර්ටේස්. යීස්ට් වල අපි සැක්‍රමයිසිස් කියලා කියනවා. මේ ඉන්වර්ටේස් මොකද කරන්නේ? මේ සුක්‍රෝස්ව හරවන සරල සීනි බවට. දැන් මගේ ළඟ තියෙන සරල සීනි ද්‍රාවණයක් තිබ්බ එකම සංකීර්ණ සීනි සුක්‍රෝස්වත් සරල සීනි බවට පත් වුණා. දැන් මෙන්න මේ සරල සීනි ඉන්නවනේ. මෙන්න මේ සරල සීනි මොකද වෙන්නේ? යීස්ට් වල තියෙන සයිමේස් මගින් සරල සීනි මෙතන තිබ්බත් සරල සීනි උඩ තිබ්බ සරල සීනි මෙන්න මේ සරල සීනි මේ සරල සීනි යීස්ට් වල තියෙන සයිමේස් කියන එන්සයිම මගේ මොකද කරන්නේ? එතනෝල් බවට පත් වෙනවා. අපිට අවශ්‍ය නම් මෙයාව ආසවණයට භාජනය කරලා අපිට බෝතල් කරලා වෙළඳ පොළ නිකුත් කිරීම කරන්න පුළුවන්. පානය කරන්න එහෙම නෙමෙයි කියන්නේ මේ වෙළඳ පොළ නිකුත් කරන්න කියලා කියන්නේ. නැත්තම් කියයි මෙන්න මෙහෙමයි සර් කෙනෙක් කිව්වා මේ මාධ්‍ය සාර නිපදවන හැටි කියලා දුන්නා කියලා. දැන් මේක කාර්මිකව කරලා වෙළඳ පොළ නිකුත් කරන්න තියෙන්නේ. හරි. ප්‍රාථමික පරිච්ඡේදය නිසා මේක පිටතින් ගැනීම අවශ්‍ය නැහැ. ශරීරය හට ගන්නවා. ඒ නිසා මේක පිටතින් ගැනීම කිසිම අවශ්‍යතාවයක් නැහැ. හරි. අපි යම් බලන්න මේ එතනෝල් නිෂ්පාදනයේ ජෛව රසායනික තියෙන වැදගත්කම. එකක් තමයි පුතේ මේ ඉහළ පළදාව ඒ වගේම අඩු නිෂ්පාදන පිරිවැය. හරි. ඒ වගේම තමයි මේ නිෂ්පාදනය ඊටම සංසුද්ධයිනේ. සංසුද්ධයි. ඒ වගේම ඉහළ උෂ්ණත්ව පීඩන අවශ්‍ය නැහැ මේ වැඩේට. පීඩන අවශ්‍ය නැහැ. සංසුද්ධ ඵලයක් මේක. ඵලයක් රයිට්. හරි මේ දේවල් තමයි. ගතවන කාලය තරම් වරදක් නැහැ. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ එතනෝල් වල රසායනික සංශ්ලේෂණය. රයිට්. මේ දන්නවා මේ එතීන් කියන කෙනා. හරි. එතීන්. එතකොට එතීන් කියන කෙනා ඉන්නේ මෙන්න මෙහෙම. අපි ගත්තොත් එත් කියන්නේ කාබන්ලා දෙන්නයි, ඊන් කියන්නේ ද්විත්ව බන්ධනයක් තියෙනවා. මෙයාගේ ඉන්නවා හයිඩ්‍රජන් මෙන්න මෙහෙම. හයිඩ්‍රජන් මෙන්න මෙහෙම ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ මෙන්න මෙතන මම මෙයාත් එක්ක අපි හුමාලය යවනවා. හුමාලය කියන්නේ ජලය. හුමාලය කියන්නේ ජලය. දැන් මොකද වෙන්නේ මෙතනදී? මේක දෙකට කැඩෙනවා H සහ OH විදියට.
H සහ 2OH විදිහට මේක දෙකට කැඩෙනවා මේ ජලය. හැබැයි මේ වැඩේ වෙන්නේ මේ H2O මෙහෙම කැඩෙන්න පුතේ අධික උෂ්ණත්ව අධික පීඩන සහ සමහරක් වෙලාවට උත්ප්‍රේරකයක් තිබ්බොත් විතරයි. එතකොට අධික උෂ්ණත්ව අධික පීඩන හමුවේ මෙන්න මේ හුමාලය මෙහෙම කැඩිලා මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මේ එතීන් ඉන්නවනේ. මෙයාගේ මේ දිත්ව බන්ධනය ගැලවෙනවා. මෙන්න මේ දිත්ව බන්ධනය ගැලවෙන අධික උෂ්ණත්වයේ පීඩන නිසා. ගැලවිලා මොකද වෙන්නේ? ගැලවෙනත් එක මේ දිත්ව බන්ධනය ගැලවෙනත් එක්කම ඔබ බහුවයක පාඩමේදී ඉගෙන ගත්තා. මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන කෙලින් වෙනවා මෙහෙම. මේ හයිඩ්‍රජන් බන්ධන කෙලින් වෙනවා. කෙලින් වෙලා මෙන්න මෙයාට හයිඩ්‍රජන් මේ පැත්තට එනවා. OH අනිත් පැත්තට එනවා. එනත මේ දෙන්න මාරු වෙන්නත් පුළුවන්. මේ දිත්ව බන්ධනය කැඩිලා මේකට ජලය එකතු වෙනවා. H එක මේ පැත්තට එනවා. OH එක අනිත් පැත්තට එනවා. හරි දැන් කවුද වෙයි ඉන්නේ? දැන් හැදලා ඉන්නේ කවුද පුතේ? දැන් හැදලා ඉන්නේ CH3 CH2OH එහෙම නැත්නම් කාබල්ලා දෙන්න C2 හයිඩ්‍රජන 3 2 5යි OH C2H5 OH පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය අපි කිව්වොත් විශේෂයෙන්ම අපි මේ ප්‍රතික්‍රියාව මෙන්න මෙහෙම බලමු. අපිට එතීන් කියන වායුව තියෙනවා. C2H4 කියන වායුව තියෙනවා. මෙයත් එක්ක අපි හුමාලය ප්‍රතික්‍රියා කරනවා. H2O gas. මේට අමතරව මෙයාට දෙනවා අපි උෂ්ණත්වය සෙල්සියස් අංශක 300ක් විතර. ඒ වගේම ෆොස්ෆරස් උත්ප්‍රේරක අධික පීඩනය. අධික පීඩනය. අපිට හැදෙනවා එතනෝල්. හරි. හැබැයි මේ එතනෝල් ටික අපිට සාන්ද්‍ර විදිහට ලැබෙන්නේ මේකේ පොඩි හානිකර තත්ත්වයක් තියෙනවා. මේකේ වාසිය වලට ටිකක් අවාසිය තියෙනවා. ඵලය නම් සංසුද්ධයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අධික උෂ්ණත්ව අධික පීඩන උත්ප්‍රේරක වගේ දේවල් කියන්නේ අපිට අධික මිලක් වැය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ක්‍රියාව සඳහා අපි දැරිය යුතු පිරිවැය ඊටාම වැඩි. බලන්න මේ උෂ්ණත්වයේ 300ක් පීඩනයක් පවත්වා ගන්නවා කියන්නේ ඊටාම ඉහළ ප්‍රතික්‍රියා කුඩිර නඩත්තු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ උෂ්ණත්ව පීඩන කියන්නේ අනිවාර්යයෙන්ම අපි මුදල් වැය කරලා තමයි මේ සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඕනේ. එමගම තමයි ඵලදාව මෙයාගේ අණුමවුල එකකින් මෙයාගේ එක අණුමවුලයකින් මෙයාගේ හැදෙන්නේත් එක අණුමවුලයයි. මෙයාගේ එක අණුමවුලයකින් මෙයාගේ හැදෙන්නේත් එක අණුමවුලයයි. එහෙනම් ඵලදාව ගත්තොත් එහෙම සාපේක්ෂව ඊටාම අඩුයි. මේක අවාසියක්. එහෙනම් මේකේ අවාසි දෙකක් තියෙනවා. එකක් තමයි අධික උෂ්ණත්ව පීඩන වැනි ඉහළ ප්‍රතික්‍රියා තත්ත්ව ලබා දීම දබා දෙන්න සිද්ධ වෙනවා. ඒකට සායකට අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඒක අවාසියක්. ඒ වගේම සෑදෙන ඵලදාව සාපේක්ෂව ඊටාම අඩුයි. මේ දෙක අවාසි විදිහට හිටිනවා. දැන් ඊළඟට අපි තව රසායනික සංශ්ලේෂණය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක තමයි මෙන්න මේ එතීන් වායුව C2H4 කියන වායුව එක්ක සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියා කරන එක. හරි. මෙන්න අපිට ඉන්නවා එතීන්. ඔන්න එතීන් ඉන්නවා. හරි. එතකොට
මෙන්න මෙයත් එක්ක අපි ප්‍රතික්‍රියා කරනවා සල්ෆියුරින්. H2SO4. මොකද වෙන්නේ? අම්ලයක් මේක, මේ අම්ලයට හැකියාව තියෙනවා. හරි. මෙන්න මේ අම්ලය මොකද කරන්නේ? මෙන්න මෙයාගේ බන්ධනය බිඳලා මේක කැඩෙනවා කෑලි තුනකට. එක්කෙනෙක් හයිඩ්‍රජන් කෙනෙක්, අනිත් කෙනා හයිඩ්‍රජන්, අනිත් කෙනා SO4. හරි. අපි මේක හරි. දැන් මෙතන මේ දෙන එක තුල හැදෙනවා. මේක මෙන්න මෙහෙම සෙට් වෙනවා. මේ H කෙනෙක් වෙනම යනවා. හරි. මේ H කෙනෙක් ගෙනම ගිහිල්ලා මෙයා මෙතනට සෙට්. දැන් මේ බන්ධනයේ බිඳිලා මෙන්න මේ H කෙනෙක් ගිහිල්ලා මෙතනට සෙට් වෙනවා. එතකොට ඉන්නවා CH3. දැන් ද්විත්ව බන්ධනයක් නෑ, තනි බන්ධනයක් ඉන්නේ. එතකොට මට තියෙනවා CH2. මෙන්න මේ SO4 මෙතන ඉන්නවා. ඊට පස්සේ H ඉන්නවා. මේක අපිට ලියන්න පුළුවන් CH3 CH2 SO4 H. අපි මෙයාට කියනවා තව මේක මට කෙටි කරොත් ලියන්න පුළුවන් C2H5 SO4H කියලා. කාබන්ලා දෙන්න ලිව්වා, හයිඩ්‍රජන 5 දෙනා ලිව්වා SO4H. මේකට මට කියන්න පුළුවන් ethyl hydride sulfate. ethyl hydride sulfate කියලා මට මෙන්න මෙයා කියන්න හැකියාව තියෙනවා. එතන අපි ගත්තොත් එහෙම මොකද සිද්ධ වෙන්නේ? දැන් මම මෙන්න මේකට මෙන්න මේ ethyl hydride sulfate හැදෙනවා අතරමැදි ඵලයක්. මම ethyl hydride sulfate මෙන්න මෙයාට C2H5 SO4H ට මම ජලය දැම්මොත් මොකද වෙන්නේ? මෙන්න මේ H2 සහ SO4 එකතු වෙලා මෙන්න මේ H2 සහ SO4 එකතු වෙලා හැදෙනවා H2SO4. මේ O මෙතනට එනවා. එතකොට එනවා C2H5 OH සහ H2SO4. හරි. රයිට්. බලන්නකෝ. මේක එකපාර ඔබට අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. ඊට මම ආයෙ පාරක් කියලා දෙන්න. සාමාන්‍ය මේ වගේ සංකීර්ණ ක්‍රියාවලින් මේ අතර මම දල ක්‍රියාවලියක් ඔබට කියලා දුන්නේ දරුවෝ. ඔන්න ඉන්නවා එතීන් වායුව. මේ එතීන් වායුවත් එක්ක මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා සල්ෆියුරික් අම්ලය. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයා මෙහෙම ඉන්නේ. C2H4 කියට මෙන්න මෙහෙම ඉන්නේ. මේ මෙහෙම ඉන්නේ C2H4. එතකොට H2SO4 කියන කෙනා කැඩෙනවා. H කෙනෙක් වෙනමයි. HSO4 වෙනමයි. හරි. දැන් මොකද වෙන්නේ? මෙන්න මේක ගිහිල්ලා මේ ද්විත්ව බන්ධනය ගැලවෙනවා.
මේ දිත්ත බන්ධනය ගැලවිලා මෙන්න මේ H ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙනවා. මේ SO4 ගේ මේ SO4 කැලල මුලටත් ඊට පිටිපස්සෙන් H කැලලත් එනවා. SO4 කැලල මුලට H කැලල පිටින් එනවා. එතන මොකද වෙන්නේ? මෙතන හැදෙනවා CH H සහ අර ආව පිටින් ආව H CHH මෙන්න SO4 කැලල මෙතන එහා පැත්තට ආවා. කෙලවරට ආවා H කෙනා. කෙලවරට ආවා H කෙනා. පැහැදිලි. එතකොට මේක ලියන්න පුළුවන් CH3 CH2 SO4H. මම මේකට තව කොටනම් ලියනවා මට ලියන්න පුළුවන්. කාබන්ලා දෙන්නයි C2 හයිඩ්‍රජන් 3යි 2යි 5යි SO4H. මේකට එතිල් හයිඩ්‍රයිඩ් සල්ෆේට් කියලා කියනවා. එතිල් හයිඩ්‍රයිඩ් සල්ෆේට්. දැන් මට මේක හදාගන්න රෙවෙන්යු ඕනේ. මට හදාගන්න අවශ්‍ය වෙන්නේ මොනවද? එතනෝල්. එමුනා මම මෙයත් එක්ක එකතු කරනවා ජලය. මොකද වෙන්නේ? මෙන්න මේ හයිඩ්‍රජන්ලා දෙන්නයි සල්ෆියුරිකුයි එකතු වෙලා හැදෙනවා H2SO4. මෙන්න මේ O මෙතනට රිංගනවා. එතකොට අපි ගත්තොත් එහෙම C2H5 මෙතනට O රිංගනවා H ධන H2SO4. එතනෝල් සහ සල්ෆියුරික් හැදෙනවා. හැබැයි මේක සංසුද්ධද? සංසුද්ධ නෑ පුතේ. ඇයි? දැන් එතනෝල් එක සල්ෆියුරිකුත් තියෙනවා. කොහොමද මේ එතනෝල් ටිකක් සාමාන්‍ය ඔය මම කෙනෙක් පරිහරණය කරද්දී සල්ෆියුරික් ටිකක් එක පරිහරණය කරන්න ඕනොත් එහෙම. නේද? ඒක නිසා මේක සංසුද්ධ නෑ. මේක පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය ඊටම අපහසුයි. ඒ වගේම මේ පිරිසුදු ක්‍රියාවලියට ඉහළ මිලක් යනවා. ඊට අමතරව මේ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය අනතුරුදායකයි. සහ අපිට මෙයාගේ ඵලය නිසි පරිදි සංසුද්ධද කියලා පරීක්ෂා කිරීමට අය වෙනම් පරීක්ෂණ කරන්න ඕනේ. ඉතින් හැබැයි ඵලය මොකද වෙලා තියෙන්නේ? ඵලයත් ඊටම අඩුයි. එතකොට අපි ගත්තොත් එහෙම මේ කතාව සරලව ලියන්න පුළුවන්. මෙන්න මේක ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා මේ. C2H4 සල්ෆියුරික් අම්ලය සමග හැදෙනවා එතිල් C2H5 SO4H එතිල් හයිඩ්‍රයිඩ් සල්ෆේට්. මෙයා මෙන්න මේ එතිල් හයිඩ්‍රයිඩ් සල්ෆේට් එකතු කරන අපි ජලය හැදෙනවා C2H5OH සහ ජලය. ඒකමයි මේ කරලා තියෙන්නේ මෙතනත්. මේ C2H5 කියන එක ලියලා තියෙනවා CH2 කියලා. මේ මම ගත්තොත් මෙතන කාබන්ලා දෙන්නයි හයිඩ්‍රජන්ලා පස් දෙනයි. මේ තියෙන්නේ C2H5 කියන එකම තමයි. මේ කාබන්ලා දෙන්නයි හයිඩ්‍රජන්ලා පස් දෙනයි C2H5 කියන එකම තමයි මේ තියෙන්නේ. පැහැදිලි මම හිතන්නේ. හරි. එතකොට අපි ඉස්සරහට ගියොත් එහෙම මේ ද්විතීයික පරිවෘත්තජ කියන කට්ටිය ප්‍රාථමික පරිවෘත්තජ විකරණයෙන් හට ගන්න කට්ටිය. ප්‍රාථමික පරිවෘත්තජ මොඩිෆයි වෙලා එහෙම නැත්නම් ප්‍රාථමික පරිවෘත්තජ විකරණයට ලක් වෙලා තමයි මෙන්න මේ ද්විතීයික පරිවෘත්තජ හටගන්නේ. එතකොට මේ ද්විතීයික පරිවෘත්තජ කියන කෙනා ඍජුවම වර්ධනයට විකසනයට ප්‍රජනනයට පැවැත්මට දායක වෙන්නේ නැහැ. ඒ නිසා ද්විතීයික පරිවෘත්තජ නැහැ කියලා ජීවය නැති වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ ද්විතීයික පරිවෘත්තජ නිපද වෙන්නේ ජීවයේ වර්ධනයේ පරිණත අවස්ථාවේ එහෙම නැත්නම් අවසාන අවධියේ තමයි. හරි.
එතකොට ද්විතීක පරිවෘත්තජ පුතේ නිපද වෙන්නේ ඊතා සුළු ප්‍රමාණයක්. මේවා නිපද වෙන්නේ ද්විතීක පරිවෘත්තජ නිපද වෙන්නේ ඊතා සුළු ප්‍රමාණයක්. හැබැයි මේ ඊතා සුළු ප්‍රමාණය සුවිශේෂී කාර්යයක් කරනවා. හැබැයි මේ ප්‍රමාණය සුවිශේෂී කාර්යයක් සිද්ධ කරනවා. පැහැදිලි මං හිතන්නේ. හරි. අපි එතකොට ගත්තොත් එහෙම ඔබ දන්නවා මේ ද්විතීක පරිවෘත්තජ විශේෂයෙන් දැන් ද්විතීක පරිවෘත්තජ ගත්තොත් එහෙම පුතේ මේ වගේ ප්‍රයෝජන ගත්තොත් එහෙම අපි දන්නවා ජීවියෙකුට ආකර්ෂණීය වර්ණයක් ගන්ධයක් ලැබෙන්නේ මේ ද්විතීක පරිවෘත්තජ වලින්. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය ලැබෙන්නේ. හරි. දැන් අපි පිරිමියෙක් ගත්තොත් ගැහණියෙක්ගේ ආකර්ෂණය ලැබෙන්නේ. හරි. ඒ වගේම ශාකවලත් මේ කතන්දරේ මෙහෙමම තියෙනවා. හරි. ඒ වගේම තමයි ආකර්ෂණීය වර්ණයක් ගන්ධයක් වගේම විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය. ඒ වගේම තමයි ආරක්ෂාකාරී යාන්ත්‍රණය. ඒකට අපි ගත්තොත් එහෙම සමහර ශාකවලට කෘමීන් ඇවිල්ලා විද්දාම මොකද වෙන්නේ? ඒකෙන් වහණේ වෙන අධික ගන්ධය නිසා කෘමීන් යනවා. එහෙම නැත්නම් ගහකට කෘමියෙක් විද්දාම පිට ඉන්න මාංශක භක්ෂ කෘමියෙක් දරනවා. රයිට්. දැන් මෙන්න මේ අහවල් තැන තමයි මට ගඳ එන්නේ. ඒ කියන්නේ කෘමියෙක් ගහකට විදලා. මාංශ භක්ෂකයා ඇවිල්ලා අර ගහට විදපු කෘමියව මොකද කරන්නේ? ආරයට ගන්නවා. ගහ බේරෙනවා. මේ වගේ දෙයකට අපි කියනවා ආරක්ෂාකාරී යාන්ත්‍රණය කියලා. එහෙනම් ද්විතීක පරිවෘත්තජ ජීවියෙකුට ආකර්ෂණීය වර්ණයක් ගන්ධයක් ලැබෙන්න හේතු වෙනවා. ඒ වගේ විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණ ලබා ගැනීමට හේතු වෙනවා. ඒ වගේම ආරක්ෂාකාරී යාන්ත්‍රණයට වැදගත් වෙනවා. අපි ගත්තොත් එහෙම මේ ද්විතීක පරිවෘත්තජ මේවා සුවිශේෂී. මම ඉස්සරලා කිව්වා වගේ මේවා නිපද වෙන්නේ ඊටම සීමිත සුවිශේෂී ජීවී කොට්ටාසයක් තුල පමණයි. එතකොට අපි ගත්තොත් එහෙම මේ අපි හඳුනාගෙන තියෙන බොහෝ ද්විතීක පරිවෘත්තජ යම් ජීවියෙක්ට ආවේනික කෘත්‍යයක් කිරීමට උපකාරී වෙනවා. එතකොට මේවා right මේවා නිස්සාරණය කරලා සංසුද්ධ කරලා අපිට අනතුරුව මේ වගේ තියෙන ක්‍රියාකාරීත්වය අනුව විවිධ ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් විවිධ ආහාර රස ගන්න තියෙනවා, බෙහෙත් ඖෂධ තියෙනවා, ප්‍රතිජීවක තියෙනවා. හරි. ඒ වගේ විවිධ ප්‍රයෝජන ගැනීමේ හැකියාවක් මෙන්න මේ ද්විතීක පරිවෘත්තජ නිසි පරිදි හඳුනාගෙන මේවා නිස්සාරණය කරගන්න හැකි නම් එහෙම නැත්නම් මේවා වෙන් කරගන්න හැකි නම් අපිට කල හැකි වෙනවා. ඉතින් මේ ද්‍රව්‍ය නිස්සාරණය කියන්නේ එතරම්ම සරල සුන්දර ක්‍රියාවලියක් නෙමෙයි. මේකට මනා පළපුරුද්දක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මනා හැකියාවක් අවශ්‍ය වෙනවා. හරි. අපි දන්නවා මේ ද්විතීක පරිවෘත්තජ සහ නිදවසුන් ෆීනෝල, පොලිෆීනෝල, ටර්පිනොයිඩ්, සගන්ධ තෙල්, ඇල්කලොයිඩ් ඔයාලා ඔය දන්න සමහර කට්ටිය නම් මේ පවුල් වලට අයිති වෙන මේ පවුල් වලටම අයිති වෙන කැෆීන්, ටැනින්, මැනන් වගේ ද්‍රව්‍ය මෙන්න මේ ද්විතීක පරිවෘත්තජ වලට අය තව ඉයුජනෝල්, සිනමැල්ඩිහයිඩ් අපි මේවා ගැන ඉස්සරහට කතා කරමු. හරි. right. එතකොට ද්විතීක පරිවෘත්තජ සඳහා උදාහරණ තමයි පුතේ ෆීනෝල, පොලිෆීනෝල, ටර්පිනොයිඩ්, සගන්ධ තෙල් සහ ඇල්කලොයිඩ් කියලා හඳුන්වන්නේ. අපි ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණයේදී විශේෂයෙන්ම සමහර වචන ඔබට හයිලයිට් කරලා තියෙනවා පේනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී මේ ප්‍රාථමික පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනවා. හරි. මේ ප්‍රාථමික පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රාථමික පරිවෘත්තීය ක්‍රියාවලින් පස්සේ ද්විතීක පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනවා. එතකොට මේ ද්විතීක පරිවෘත්තීය ක්‍රියාවලින් මෙන්න මේ ටර්පිනොයිඩ් ඒ වගේම ඇල්කලොයිඩ් වගේ නිස්තාරණය කරනවා. එතකොට ප්‍රාථමික පරිවෘත්තීය ක්‍රියාවලින් විශේෂයෙන්ම ප්‍රෝටීන් හරි මේ ප්‍රභා සංශ්ලේෂණය තමයි මේ හැම කෙනාගේම දායකයා. ප්‍රෝටීන්
ඒ වගේම මේ ක්ලෝරොෆිල්, ඒ වගේම ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, රයිට්. ඒ වගේම මේ ද්විතීයික පරිවර්තන ක්‍රියාවලින් ෆීනෝල, පොලිෆීනෝල, ඒ වගේම ද්විතීයික පරිවර්තන ක්‍රියාවලින් සයනෝනෝජන් සහ ග්ලයිකෝසයිඩ් නිෂ්පාදනය සිද්ධ වෙනවා. රයිට්. මේක අපි දල විදියට මතක තියාගත්තට වරදක් නැහැ. රයිට්. විශේෂයෙන්ම ප්‍රාථමික ක්‍රියාවලින් තමයි ප්‍රෝටීන, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට් සහ ක්ලෝරොෆිල් හැදෙන්නේ. ඒ වගේම ද්විතීයික පරිවර්තන ක්‍රියාවලින් තමයි ටර්පිනොයිඩ්, ෆීනෝල, පොලිෆීනෝල, ඇල්කලොයිඩ් සහ සයනෝජන්, ග්ලයිකෝසයිඩ් සෑද වෙන්නේ. හරි. මේ ඔබට විශේෂයෙන්ම මේ ග්ලයිකෝසයිඩ් කිව්වහම මේක ග්ලූකෝස් පවුලෙම කෙනෙක් කියලා කියන ග්ලූකෝස් පවුල මොඩිෆයි වෙච්ච කෙනෙක් තමයි මේ සයනෝජන්, ග්ලයිකෝසයිඩ් කියලා කියන්නේ. මේවා අපි අතරම අපිට වැදගත් නැති වෙනවා. රයිට්. අපි ගත්තොත් එහෙම මේ ද්විතීයික පරිවර්තජ වැදගත්කම විශේෂයෙන්ම සමහර ද්විතීයික පරිවර්තජ තියෙනවා. මේවට හැකියාව තියෙනවා මේ සුද්ධ ජීවීන්ගේ, කෘමීන්ගෙන්, ශාක භක්ෂකයන්ගේ ශාකයට හානියක් නොවනසේ ආරක්ෂා වීමට ආරක්ෂාකාරී ස්ථානයක් තියෙනවා. මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ මොකද කරන්නේ? දැන් ඔය සමහර ශාක විදින්න එන කෘමීන් ඉන්නවා. මොකද වෙන්නේ මේ ශාකය විදිනවත් එක්කම කෘමියා ගිහිල්ලා, ශාකභක්ෂක කෘමියා ගිහිල්ලා විදිනවත් එක්ක මොකද වෙන්නේ? ඔව්, සමහර වෙලාවට මේ කෘමීන් ඒ ගඳ නිසා පළවා හරිනවා. සමහර වෙලාවට මේ ගඳ නිසා පළවා හරින්න යන්න බැරි පැන්නේ නැති කෘමීන් මොකද කරන්නේ? ගේ සුවඳ නිසා, විශේෂයෙන්ම දැන් ශාකයකට විද්දට පස්සේ ශාකයෙන් වාහනය වෙන ගන්ධය නිසා මාංශභක්ෂක කෘමීන් හඳුනා ගන්නවා. හරි, දැන් ශාකභක්ෂකයෙක් අහවල් වර්ගයේ ගහක් විද්දා. මාංශභක්ෂකයා ෂෙනිකව වෙවිලා අර ශාකභක්ෂකයව ආහාරයට ගන්නවා. අපි දන්නවා මේ වැඩේ වෙනවා මේ දිහි නාරං, මේ ඔය විශේෂයෙන්ම අපි ඔය රුටේසිස් කොලේ තියෙන සිට්‍රල් වගේ දේවල් වල, ඒ වගේම ඔය ෆීනෝල්, පොලිෆීනෝල්, ක්විනෝන් මෙයාලගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. හරි. දරුවනේ දැන් මේ එකක් විතරයි කතා කරේ. අපි මීළඟ වීඩියෝ එකට ගිහිල්ලා මෙන්න මේ ද්විතීයික පරිවර්තජ වැදගත්කම තවදුරටත් සාකච්ඡා කරමු.